පදාර්ථය ප්‍රධාන වශයෙන් ආකාර තුනක් තියෙනවා. ඝන පදාර්ථ, ද්‍රව පදාර්ථ හා වායු පදාර්ථ කියලා. මෙතනදී කතා කරන්නේ පදාර්ථයේ වායුමය අවස්ථාව සම්බන්ධව. සාමාන්‍යයෙන් වායුගෝලයේ පවතින වායුන් තාත්වික වායුන් කියලා හඳුන්වනවා. ඒ තාත්වික වායුන් වල වායු අණු අතර ආකර්ෂණ විකර්ෂණ බල පවතිනවා. ඒ වගේම මේ වායු අණු වලට යම් පරිමාවක් තියෙනවා. වායු අණු සම්පීඩනය කරන්න පුළුවන්. මේ වායු අණුවක් තවත් වායු අණුවක් එක්ක ගැටුණාම ශක්ති හෝමාරුවක් වෙනවා. මෙන්න මේ වගේ සාමාන්‍ය ලක්ෂණ වායු වලට තියෙනවා. තාත්වික වායු වලට පරිසරයේ තියෙන හමු වෙන වායු වලට. ඒ වායු වල ඔය ලක්ෂණ නැති පරිපූර්ණ අවස්ථාවක් ගැන, පරිපූර්ණ වායු ගැන යම් යම් උපකල්පන මත පිහිටලා ගණනය කිරීම සඳහා භාවිතා කරනවා. මෙන්න මේ ආකාරයට වායු අණු අතර ආකර්ෂණ හෝ විකර්ෂණ බල නැති, ඒ වගේම භාජනයේ පරිමාවත් එක්ක ගද්දි වායු අණු පරිමාව නොසලකා හරින්න පුළුවන්. වායු අණු අතර සිද්ධ වෙන ගැටුම් වලදී ශක්ති හෝමාරුවක් සිද්ධ වෙන්නේ නැහැ කියලා පූර්ණ ප්‍රත්‍යස්තයි කියලා. මෙන්න මෙහෙම උපකල්පන මත ඉඳලා ඒ තාත්වික වායුවක් පරිපූර්ණ වායුවක් විදිහට කතා කරනවා. පරිපූර්ණ වායුවක් ස්වභාවිකව අපිට හම්බෙන්නේ නැහැ. නමුත් ගණනය කිරීම සඳහා මේ උපකල්පන මත ඉඳලා පරිපූර්ණ වායු ගැන කතා කරනවා. මොනවාද උපකල්පන? වායු අණු අතර ආකර්ෂණ බල, අන්තරාණුක ආකර්ෂණ බල නැති බව, විකර්ෂණ බල නැති බව, භාජනයේ පරිමාවත් එක්ක සසඳද්දී වායු අණුවක පරිමාව නොසලකිය හැකි තරම් කුඩා බව, ඒ වගේම මේ ගැටුම් වලදී ශක්ති හෝමාරුවක් සිදු නොවන බව. මෙන්න මෙහෙම උපකල්පන මත හදාගත්තු පරිපූර්ණ වායුවකට දාන්න පුළුවන් නියමයක් තියෙනවා. පරිපූර්ණ වායු නියමය. PV සමානයි nRT. P කියන්නේ පීඩනය මනින්නේ පැස්කල් නැත්නම් වර්ග මීටරයට නිව්ටන් වලින්. V කියන්නේ පරිමාව ඝන මීටර වලින් මනින්නේ. N කියන්නේ මවුල ගාන මවුල වලින්. R කියන්නේ සර්වත්‍ර වායු නියතය. මේකගේ 8.314යි මේක විභාගයට දෙනවා. T කියන්නේ උෂ්ණත්වය කෙල්වින් වලින් මනින්නේ. මේ විදිහට සලකන පරිපූර්ණ වායුවකට ඒ වායුවේ මවුල එකක් සඳහා සෙල්සියස් අංශක බිඳුවේදී, ඒ වගේම වායුගෝල එකක පීඩනයේදී R ගේ අගය මේ විදිහට ගණනය කරන්න පුළුවන්. R උක්ත කරලා PV සමානයි nRT වල. මේ උදාහරණය බලන්න. වායු සිලින්ඩරයක පරිමාව 0.950 ඝන ඩෙසිමීටර. යම් පීඩනයක් යටතේ මෙම සිලින්ඩරය ද්‍රව ප්‍රොපේන් වලින් පිරී පවතී. සිලින්ඩරය හිස් වූ විට වායුගෝලීය පීඩනය හා උෂ්ණත්වය යටතේ එහි ප්‍රොපේන් වායුව යම් ප්‍රමාණයක් ඉතිරි වේ. අවට පරිසරයේ තත්ත්ව සෙල්සියස් අංශක 25 සහ 750යි ටෝ එකක් කියන්නේ පැස්කල් 133.52ක්. නම් සිලින්ඩරයේ හිස්ව ඇති විට ඉතිරි වී ඇති ප්‍රොපේන් වායු මවුල් ප්‍රමාණය කොපමණද? මේක දත්තයක් විදිහට දීලා තියෙනවා අභ්‍යන්තර පීඩනය බාහිර පීඩනයට සමාන වේලාවෙදී මේක ගන්න කියලා.
දීලා තියෙන තොරතුරුත් එක්ක උෂ්ණත්වය ඉස්සෙල්ලා කෙල්වින් බවට පරිවර්තනය කරන 273ක් එකතු කරලා 298යි කෙල්වින්. පීඩනය ටෝ 750යි 133.3 දෙකින් ගුණ කරලා පැසව කරනවා. පරිමාව ඝන ඩෙසිමීටර තියෙන්නේ 10 ගුණ කරලා ඝන මීටර බවට පත් කරනවා. මෙන්න මේකට PV සමාන nRT කියන සමීකරණයට පරිපූර්ණ වායු සමීකරණයට මේ අගයන් ආදේශ කරපුවාම ප්‍රොපේන් වායු මවුල ගාන 0.038ක් විදිහට හොයාගන්න පුළුවන්. දෙවෙනි කොටස අහනවා සිලින්ඩරයේ ඉතිරි වී ඇති ප්‍රොපේන් වායු ස්කන්ධය ගණනය කරන්න කියලා. මවුල ගාන සමාන ස්කන්ධය බෙදීම මෞලික ස්කන්ධය. එහෙනම් මෞලික ස්කන්ධය මවුල ගානෙන් වැඩි කරොත් ස්කන්ධය එන්න ඕන. C3H8 වල මෞලික ස්කන්ධය 44යි. මේක හොයාගත්තු මවුල ගානෙන් ගුණ කරපුවාම 1.672 ග්‍රෑම් කියලා ප්‍රොපේන් ස්කන්ධය ගන්න පුළුවන්. ඊළඟට ප්‍රොපේන් වල ඝනත්වය කියන්නේ ස්කන්ධයේ පරිමාවෙන් බෙදපුවාම එන අගය 1.76 ග්‍රෑම් ඝන ඩෙසිමීටරයට. PV සමාන nRT V මේ පැත්තට ගත්තොත් එහෙම n බෙදීම V කියන්නේ මවුල ගාන බෙදීම පරිමාව සාන්ද්‍රණයට සමානයි. සාන්ද්‍රණය වෙනකොට C දානවා concentration P සමානයි CRT කියලා සම්බන්ධයක් ගන්න පුළුවන්. මෙතන C කියන්නේ සාන්ද්‍රණය. මෙතන PV සමානයි nRT වලට n වෙනුවට මවුල ගාන හොයන්නේ ස්කන්ධයේ මෞලික ස්කන්ධයෙන් බෙදලා n වෙනුවට දාන්න පුළුවන් ස්කන්ධය බෙදීම මෞලික ස්කන්ධය වතාවක් RT. ඊට පස්සේ P සමානයි මේ m ව මෙහෙට අරගෙන v ව ගත්තොත් m යටට ස්කන්ධය බෙදීම පරිමාව RT. ස්කන්ධය බෙදීම පරිමාව කියන්නේ ඝනත්වය. මේකට දාන්න පුළුවන් D. ඝනත්ව වෙනුවට D දාපුවාම ගන්න පුළුවන් P සමානයි DRT බෙදීම M කියලා. මෙතෙන්ට මේ වෙනුවට D දැම්මා. M පහලට ගත්තාම M මෙතෙන්ට ගත්තාම P සමානයි DRT බෙදීම N කියලා ප්‍රකාශනයක් හදාගන්න පුළුවන්. එතනින් පස්සේ බොයිල් නියමය මේකෙන් ඉදිරිපත් කරන්නේ උෂ්ණත්වය නියත වේලාවේදී නියත උෂ්ණත්වයක් යටතේ තියෙන ස්ථිර වායු ප්‍රමාණයක්. උෂ්ණත්වය වෙනස් නැහැ. උෂ්ණත්වය නියතයි. වායු ප්‍රමාණයක් ස්ථිරයි. ස්කන්ධය නියතයි. ඒ වායුවේ පීඩනය පරිමාවට ප්‍රතිලෝමව විචලනය වෙනවා. නැත්නම් සමානුපාතික වෙනවා. මේකෙන් කියන්නේ උෂ්ණත්වය වෙනස් වෙන්නේ නැහැ. ස්ථිර වායු ප්‍රමාණයක් පීඩනය වැඩි වෙද්දී පරිමාව අඩු වෙනවා. එහෙම නැත්නම් පරිමාව අඩු කරද්දී පීඩනය වැඩි වෙනවා. පරිමාව වැඩි කරද්දී පීඩනය අඩු වෙනවා කියන කාරණය ප්‍රතිලෝමව සමානුපාතිකයි. මේක තමයි බොයිල් නියමයෙන් ඉදිරිපත් කරන්නේ. මේ V අඩු වෙද්දී පීඩනය වැඩි වෙනවා. මේක නියතයක් දාලා සමාන කරන්න පුළුවන්. P සමානයි නියතයක් බෙදීම V කියලා. PV සමානයි nRT ඇසුරෙන් ගත්තොත් මෙතන PV සමානයි නියතයක් වෙනවා. මේකේ V මේ පැත්තට ගුණ කළොත් එහෙම අවස්ථා දෙකකට සැලකුවොත් පළවෙනි අවස්ථාව P1 පරිමාව V1 කියලා, දෙවෙනි අවස්ථාව P2 V2 කියලා ගත්තොත් මේ අවස්ථා දෙක සමාන කරන්න පුළුවන්. මොකද මේක අවස්ථා දෙකට ගද්දි P1 V1 සමානයි නියතයක්, P2 V2 සමානයි නියතයක් කියලා එන්නේ. ඒ නියත දෙක සමාන කරපුවාම මේ විදිහට ගන්න පුළුවන්. මේ පෙන්වන්නේ විවිධ උෂ්ණත්වවලදී පරිමාව එකයට වීත් එක්ක ඒ වගේම වීත් එක්ක විචලනය වෙන ආකාරය. මෙතන පරිමාවයි පීඩනයයි තියෙන්නේ. අපිට පේනවා මේ පරිමාව අඩු වෙද්දී පීඩනය වෙනස් වෙන විදිහ. දැන් මෙතන පීඩනය ඉහළ ගියක් තියෙන පීඩනය ටිකෙන් ටික අඩු වෙද්දී පරිමාව වැඩි වෙනවා මේ පැත්තට.
එහෙම නැත්නම් පරිමාව අඩු වෙද්දී පීඩනය වැඩි වෙනවා. එක එක උෂ්ණත්වවලදී එක එක අගයන්ගෙන් මේ විදිහටම මේ රටාවටම විචලනය වෙනවා. මෙතන පෙන්වන්නේ පීඩනයයි 1/8v කියන එක. එතනදී 1/8v ගත්තාම මේ වගේ සරල රේඛීය ප්‍රස්ථාරයක් තමයි ලැබෙන්නේ. මේ උදාහරණය නියත උෂ්ණත්වය යටතේ ඇති දන්නා වායු මවුල ප්‍රමාණයක පරිමාව දෙගුණ කළ විට පීඩනය සිදුවන වෙනස් වීම ගණනය කරන්න. ආරම්භක පරිමාව V1 සමානයි V, දෙවෙනි අවස්ථාවේ පරිමාව V2 සමානයි 2V. මොකද පරිමාව දෙගුණ කරනවා කියලා කියනවා. ආරම්භක අවස්ථාවේ පීඩනය P1 එක P කියලා ගන්නවා. දෙවෙනි අවස්ථාවේ පීඩනය P2 ඒක තමයි දන්නේ නැත්තේ. බොයිල් නියමයේ P1 සමානයි P2 V2ට දාපුවාම P2ට ආන්සර් එකක් ගන්න පුළුවන් P බෙදීම 2යි කියලා. එහෙනම් නව පීඩනය අලුත් පීඩනය කලින් පැවති ආරම්භක පීඩනයෙන් මුල් පීඩනයෙන් භාගයක් වෙනවා, අඩක් වෙනවා. කාමර උෂ්ණත්වයේදී බැලුනයක් හයිඩ්‍රජන් වායුව දන්නා ප්‍රමාණයකින් පුරවා ඇත. වායුගෝලීය පීඩනයේදී කිලෝපැස්කල් 100ක් එම වායු ප්‍රමාණය 2.5 ඝන ඩෙසිමීටර පරිමාවක් ගනී. එම උෂ්ණත්වයේදීම ඇතුළත පීඩනය 20 කිලෝපැස්කල් වීමට බැලුනේ පරිමාව කොපමණ විය යුතුද කියලා අහන්නේ. පරිමාව තමයි මෙතන හොයන්නේ. V2 P1 දීලා තියෙනවා 100 කිලෝපැස්කල්, P2 20 කිලෝපැස්කල්, V1 ආරම්භක පරිමාව 2.5 ඝන ඩෙසිමීටර, V2 තමයි අහන්නේ. මේ අගයන් P1 V1 සමානයි P2 V2 කියන බොයිල් නියමයට ආදේශ කරන්න විතරයි තියෙන්නේ. V2 12.5 ඝන ඩෙසිමීටර. නම් මේක තමයි වැඩි කරන්න ඕන පරිමාව. එතනින් පස්සේ චාල්ස් නියමය ගැන කතා කරන්න තියෙන්නේ. චාල්ස් නියමය කතා කරන්නේ පීඩනය නියත වේලාවේදී නියත වායු පරිමාවක් නියත වායු ප්‍රමාණයක් නැත්නම් ස්කන්ධයක් සඳහා. මේකෙදි ඉදිරිපත් කරන්නේ නියත වායු නියත පීඩනයක් යටතේ නියත වායු ප්‍රමාණයක. එහෙම නැත්නම් නියත වායු ප්‍රමාණයක නියත පීඩනයක් යටතේ තියද්දී පරිමාව නිරපේක්ෂ උෂ්ණත්වයට අනුලෝමව සමානුපාතික වෙනවා. පරිමාව නිරපේක්ෂ උෂ්ණත්වයට අනුලෝමව සමානුපාතික වෙනවා. නියත පීඩනයක් යටතේ නියත වායු ප්‍රමාණයක පරිමාව නිරපේක්ෂ උෂ්ණත්වයට අනුලෝමව සමානුපාතික වෙනවා. එහෙනම් උෂ්ණත්වය වැඩි වෙද්දී පරිමාව වැඩි වෙන්න ඕන. උෂ්ණත්වය අඩු වෙද්දී පරිමාව අඩු වෙන්න ඕන. එතන පෙන්නලා තියෙන්නේ ඒක අවස්ථා දෙකකට ගත්තොත් මෙතන V1 බෙදීම V2 සමානයි T1 බෙදීම T2 කියලා ගන්න පුළුවන්. V1 ආරම්භක පරිමාව, V2 අවසාන පරිමාව, T1 ආරම්භක උෂ්ණත්වය, T2 අවසාන උෂ්ණත්වය විදිහට. මෙතන පෙන්වන්නේ විවිධ පීඩනවලදී උෂ්ණත්වයත් එක්ක වායුවක පරිමාව විචලනය වෙන ආකාරය අපිට පේනවා. පීඩනය නියතව තියාගෙන එක එක පීඩන නියත එක එක පීඩන තියාගෙන ප්‍රස්ථාර ඇඳපුවාම පරිමාවත් එක්ක විචලනය වෙන ආකාරය තමයි පෙන්වන්නේ. ඒකේ P1 P2 P3 P4 කියන ඒවා වැඩි වෙන පිළිවෙලට තමයි තියෙන්නේ මෙතන. නියත පීඩනයක් යටතේ පවතින දන්නා වායු මවුල ප්‍රමාණයක වායු මවුල ගාන දන්නවා. පරිමාව 3 ගුණයකින් වැඩි කළ විට තෙගුණ කළ විට එහි සිදුවන උෂ්ණත්ව වෙනස් වීම ගණනය කරන්න. ආරම්භක උෂ්ණත්වය T කියලා ගත්තොත් අවසාන උෂ්ණත්වය T2 දන්නේ නැහැ. ආරම්භක පරිමාව V කියලා ගත්තොත් අවසාන පරිමාව 3යි V වෙන්න ඕන. මොකද මෙතන 3 ගුණයකින් වැඩි කරන හින්දා.
චාල්ස් නියමයට අනුව v1 බෙදීම v2 සමානයි t1 බෙදීම t2 මේකට ආදේශ කරපුවාම අවසාන පරිමාව නැත්නම් t2 3යි t කියලා එනවා. එහෙනම් 3 ගුණයකින් වැඩි වෙන බව මේකේ පැහැදිලි වෙනවා. සෙල්සියස් 23 දී බැලුනයක් හයිඩ්‍රජන් වායුව යම් ප්‍රමාණයකින් පිරවූ විට එහි පරිමාව ඝන ඩෙසිමීටර් 2ක් වෙනවා. එම පීඩනයේදීම උෂ්ණත්වය සෙල්සියස් 27 දක්වා වැඩි කළ විට වායුවේ පරිමාවයේ සිදුවන වෙනස ගණනය කරන්න. ආරම්භයේදී 23යි 23 දක්වා වැඩි කරනවා පරිමාව ආරම්භයේදී 2යි ඝන ඩෙසිමීටර් ඊළඟට උෂ්ණත්වය වැඩි වීමත් සමග පරිමාව තමයි අහන්නේ. මේකෙත් ආරම්භක උෂ්ණත්වය කෙල්වින් කරගන්න පුළුවන් 273ක් එකතු කරලා සෙල්සියස් අගයට. ඊට පස්සේ T2 වලත් එහෙම හදා ගන්න පුළුවන්. V1 2යි ඝන ඩෙසිමීටර් V2 තමයි අහන්නේ. චාල්ස් නියමයට දාලා V1 බෙදීම T1 සමාන V2 බෙදීම T2 වලට දාලා හදපුවාම V2 ගන්න පුළුවන් 2.03යි ඝන ඩෙසිමීටර් විදිහට. එනම් පරිමාව සිද්ධ වෙන වෙනස එච්චරයි. ඇවගාඩ්‍රෝ නියමය මෙතනදී වායු මවුල සංඛ්‍යාව සම්බන්ධව ඇවගාඩ්‍රෝ ඉදිරිපත් කිරීමක් කරනවා. ඇවගාඩ්‍රෝ අංකයක් ඉදිරිපත් කරනවා. වායු මවුලයක ඇති අණුගාන 6.02 ගුණ කිරීම 1023ක් කියලා. මේකට කියන්නේ ඇවගාඩ්‍රෝ නියතය නැත්නම් ඇවගාඩ්‍රෝ අංකය. මේ කරුණු සාරාංශ කළොත් එහෙම බොයිල් නියමයෙන් කියන්නේ පරිමාව පීඩනයට ප්‍රතිලෝමව සමානුපාතික වෙන බව. චාල්ස් නියමයෙන් කියන්නේ පරිමාව උෂ්ණත්වයට අනුලෝමව සමානුපාතික වන බව. ඇවගාඩ්‍රෝ නියමයෙන් කියන්නේ පරිමාව මවුල සංඛ්‍යාවට අනුලෝමව සමානුපාතික වන බව. යම්කිසි වායු මවුල එකක් අත්කර ගන්නා පරිමාවට තමයි මෞලික පරිමාව කියන්නේ. Vm වලින් සංකේතවත් කරනවා අදාළ වායු මවුල පරිමාව මවුල සංඛ්‍යාවෙන් බෙදීමෙන් මෞලික පරිමාව ලබා ගන්න පුළුවන්. කෙල්වින් 298 උෂ්ණත්වයේදී හා 1 atm පීඩනයේදී හීලියම් වායුව සහ නියෝන් වායුවේ මෞලික පරිමා සමාන බව පෙන්වන්න. පීඩන 1 atm වායුගෝල 1යි පැස්කල් කරපුවාම මේ අගය ගන්නවා. හීලියම් වල මෙතන පවතින උෂ්ණත්වය මේ අගය. ඒ වගේම මවුල සංඛ්‍යාව දීලා තියෙනවා. පරිමාව තමයි අහන්නේ. PV සමාන nRT වලින් දීලා තියෙන දත්ත ආදේශ කරලා හීලියම්ගේ පරිමාව හොයාගන්න පුළුවන්. සංයුක්ත වායු නියමය මේක ගණන් හදද්දී ගොඩක් වුමනා වෙනවා. මේකේ පීඩන පරිමා උෂ්ණත්ව අනුබද්ධව PV සහ T පිළිවෙලින් අපි ගන්නවා. P කියන්නේ පීඩනය, V කියන්නේ පරිමාව, T කියන්නේ උෂ්ණත්වය අරගත්තාම අවස්ථා දෙකකට යොදපුවාම P1 V1 බෙදීම T1 පළවෙනි අවස්ථාව විදිහටත් P2 V2 බෙදීම T2 දෙවෙනි අවස්ථාවට විදිහට සලකපුවාම PV සමාන nRT ඇසුරෙන් මවුල සංඛ්‍යාවයි සර්වත්‍ර වායු නියතයයි සමාන වෙන අවස්ථාවේදී මෙන්න මේ නියමය යොදන්න පුළුවන්. මේක සංයුක්ත වායු නියමය කියලා තමයි හඳුන්වන්නේ. සෙල්සියස් අංශක 25 දී 760යි රසදිය මිලිමීටර් පීඩනය තියෙනවා. පරිමාව 600 ඝන සෙන්ටිමීටර, උෂ්ණත්වය සෙල්සියස් 10යි. මේකේ පරිමාව 650ක් ඝන සෙන්ටිමීටර දක්වා කියන්නේ 50කින් වැඩි වෙද්දී පීඩනය අහන්නේ. පීඩනය P1 දන්නවා. ඊට පස්සේ
V1 දන්නවා V2 දන්නවා T1 දන්නවා මේ දත්ත ටික ආදේශ කරලා T2 දන්නවා එතන දත්ත ටික ආදේශ කරපුවාම සුළු කරන්න තියෙන්නේ සංයුක්ත වායු නියමයට P1 V1 බෙදීම T1 සමානයි P2 V2 බෙදීම T2 මේ වායු පාඩමේ විභාගයට අත්‍යවශ්‍ය කොටස් ටික විතරක් මම මෙහෙම කතා කරගෙන යන්නේ. කොට වායු වලින් හැම අවුරුද්දකම වගේ A level chemistry paper එකේ ප්‍රශ්නයක් දාලා තියෙනවා. ඒ හින්දා මේ theory මේක දැන් මම මේ කරන පැහැදිලි කිරීම වැදගත් වෙන්නේ theory මතක් කරගන්න විතරයි. එහෙම නැතුව මේ ටික දැනගත්තා කියලා විභාගයට ලොකු ලකුණක් ගන්න බෑ. මේ මම අත්‍යවශ්‍ය theory සිද්ධාන්ත ටික විතරයි මතක් කරගෙන යන්නේ. මේ සිද්ධාන්ත ටික පාවිච්චි කරලා පහුගිය අවුරුදු වල ආපු ගණන් ගොඩක් හදන්න ඕන. හොඳට හදලා පුහුණු වෙන්න ඕන. එහෙම නැතුව මේ තියෙන සිද්ධාන්ත ටික සම්පූර්ණයෙන් යම් ළමෙක් කටපාඩම් කරා එයාට හොඳ ප්‍රතිඵලයකට යන්න බෑ. ඒක විභාගයට තරම්ම ඵලදායී නෑ. දැන් මෙතන මම පැහැදිලි කරගෙන යද්දිත් මම සමහර තැන් ස්කිප් කරලා යනවා. තරම්ම වැදගත් නොවන තැන්. ඒතර වැදගත්ම කරුණු ටික තමයි මෙතනදී මම ඉදිරිපත් කරේ. ඉදිරියටත් ඉදිරිපත් කරන්න එහෙමයි. මේක එක්සෑම් එක ටාගට් කරලා කරන්නේ. මේක මේ තියරි පැහැදිලි කිරීමක්, සිද්ධාන්ත වල අත්‍යවශ්‍ය කරුණු පැහැදිලි කිරීමක්. මේ හදලා තියෙන ගණනුත් මේවා හරිම සරල ගණන්. මේ ඕන ළමයෙකුට බලලා හදා ගන්න පුළුවන් තනියම. මීට වඩා ගොඩක් සංකීර්ණ ගැටලු මේ සිද්ධාන්ත වලින් මහපු ඒවා තියෙනවා පාස් පේපර්ස් වල. ඒවට හොඳට උත්තර ලියන්න ඕන. ඒවට හොඳට උත්තර ලියලා වෙනස් විදිහට ප්‍රශ්න අහන විදිහ තේරුම් අරගෙන කෙටි කාලයක් තුල ප්‍රශ්නෙට ගැලපෙන විදිහට උත්තරයක් ලියා ගන්න පුළුවන් හැකියාව දියුණු කරගන්න ඕන. එහෙම වුණොත් විභාගෙට එන වායු ගාන හොඳට කරගන්න පුළුවන්. එහෙම නැත්නම් මේ කියන කාරණා ටිකම කටපාඩම් කරගත්තට විභාගෙට ලොකු දෙයක් කරගන්න බෑ. ඊට පස්සේ ඩෝල්ටන්ගේ ආංශික පීඩන නියමය වායු මිශ්‍රණයක වායු කීපයක් තියෙන මිශ්‍රණයක එක් වායුවක් මගින් ඇති කරන පීඩනය තමයි යාගේ ආංශික පීඩනය කියන්නේ. ABC කියලා වායු තුනක් තියෙනවා නම් ඒකේ A මගින් තනින් ඇති කරන පීඩනය A ගේ ආංශික පීඩනය, B මගින් ඇති කරන පීඩනය B ගේ ආංශික පීඩනය, C මගින් ඇති කරන පීඩනය C ගේ ආංශික පීඩනය. කියන්නේ එයා තනින් ඇති කරන පීඩනය. හැබැයි මෙයාලා තුන් දෙනාම භාජනයේ ඉද්දී අපිට තේරෙන්නේ ඒ වායු තුනම මගින් ඇති වෙන සමස්ත මුළු පීඩනය විතරයි. ඩෝල්ටන්ගේ ආංශික පීඩන නියමයෙන් ඉදිරිපත් කරනවා මේ ආංශික පීඩනවල එකතුව මුළු පීඩනයට සමානයි කියලා. P total මුළු පීඩනය සමානයි A ගේ ආංශික පීඩනය ධන B ගේ ආංශික පීඩනය සහ C ගේ ආංශික පීඩනය. ඊට පස්සේ මවුල භාගය ඇසුරෙන් මුළු පීඩනය හොයාගන්න පුළුවන්. මේ තියෙන PT කියන්නේ මුළු පීඩනය, XA කියන්නේ A ගේ මවුල භාගය. ඒ පද්ධතිය තුල තියෙන A ගේ මවුල ප්‍රමාණය බලපානවා එයා ඇති කරන පීඩනයට. මේ මවුල භාගයේ මුළු පීඩනයෙන් ගුණ කරපුවාම A මගින් ඇති කරන ආංශික පීඩනය ගන්න පුළුවන්. යම් වායු සංඝටකයක ආංශික පීඩනය හොයන්න පුළුවන්. ඒ අදාළ වායුවේ මවුල භාගයේ පද්ධතිය මුළු පීඩනයෙන් ගුණ කිරීම මගින්. වායු මිශ්‍රණයක N2 වායුව 0.8ක් මවුල තියෙනවා. O2 0.2ක් තියෙනවා. මුළු පීඩනය 1 atm. එක් වායු ආංශික පීඩනය හොයන්න තියෙන්නේ.
මවුල භාග ගන්න N2 ගේ මවුල භාගය මෙතන N2 ගේ මවුල ප්‍රමාණය බෙදනවා මුළු මවුල ප්‍රමාණයෙන්. එතකොට 0.8යි මුළු පීඩනය 1යි ATM 0.8ෙන් ගුණ කරපුවාම අපිට ගන්න පුළුවන් N2 ගේ ආංශික පීඩනය 0.8යි. ඒ විදිහටම O2 ගේ ආංශික පීඩනය හොයාගන්න පුළුවන්. ඔය විදිහට ඊට පස්සේ ඊළඟ කොටස කියනවා බඳුන රත් කර නියත උෂ්ණත්වයක තබාගත් විට N2 වායුව O2 වායුව සමග ප්‍රතික්‍රියා කර NO2 වායුව සාදයි. සමතුලිතතාවයේදී බඳුනේහි N2 වායු මවුල 0.7ක් O2 0.15ක් NO2 0.1ක් පවතී. N2 වායුවේ ආංශික පීඩනය 0.8ක් ATM නම් O2 හා NO2 වල ආංශික පීඩනය හොයන්න කියලා. මෙතනදී වායු සංඝටක තුනක් තියෙනවා. ඒ සංඝටක තුනම මෙතනදී N2 වල මවුල භාගය හොයද්දි ගන්න ඕන මෙන්න මේ විදිහට N2 මවුල ගාන මේ මුළු මවුල සංඛ්‍යාවෙන් බෙදන්න ඕන. එතකොට එනවා මෙන්න මෙහෙම අගයක් 0.7 බෙදීම 0.95ක් කියලා N2 ගේ මවුල භාගය. ඊට පස්සේ N2 ගේ ආංශික පීඩනය සමාන N2 ගේ මවුල භාගයේ වතාවක් PT මුළු පීඩනය මේ ඇසුරෙන් මේක සුළු කරලා ගන්න පුළුවන්. මේකට අගයක් 1.19 ATM කියලා. ඔය විදිහටම O2 වලත් මවුල භාගය හොයන්නේ O2 ගේ මවුල ගණන මුළු මවුල සංඛ්‍යාවෙන් බෙදලා මේ අගය එනවා O2 ගේ මවුල භාගය. කලින් වගේම O2 සමාන XO2 වතාවක් PT කියන සම්බන්ධතාවයට දාලා පීඩනය හොයාගන්න පුළුවන්. මෙන්න මේ විදිහට හැම වායුවකම ආංශික පීඩනය හොයාගන්න පුළුවන්.